වැරදුනේ මගේ අතින්. මං ඒකට ඔයාගෙන් සමාව ගත්තා. එහෙම තියෙද්දිත් ඇයි ඔයා අර කැත වැඩේ කළේ? ප්‍රහාරය දුෂ්ට නම් ප්‍රතිප්‍රහාරය ගැන බලන්න එපා කියලා කවුරු හරි කෙනෙක් කියලා තියෙනවා. මං ඔයාට දුෂ්ට වුණේ නෑනේ. මං කැමති නෑ මේ ගමේ ඔයාට හතුරු ඇති වෙනවට. මට මේ ගමේ හතුරොත් නෑ මිතුරොත් නෑ. මම මේ ගමේ කිසි කෙනෙක් ආශ්‍රය කරන්නේ නෑ. මේක මගේ ගම. මං කැමති නෑ ගමේ මිනිස්සු කවුරු හරි මගේ නෝනට හතුරුකම් කරනවට. අපි වලව්කාරයෝ. මං හැදුනේ වැඩුනේ වලව්වක. මං දෙපාරක් කසාද බැන්දා. ඒ කසාද බැන්දේ වලව්වේ හාමු මහත්තුරු. ඒ කාලේ අපේ අත්තප්පලා අශ්‍යාපිට ගමන් යනකොට පාරේ යන මිනිස්සු පාරෙන් අයින් වෙලා දෙකට නැමෙනවා. හාමුලා දැක්කම කොන්ද කෙලින් කරගන්න බැරි මිනිස්සු ඒ කාලේ හිටියට දැන් නෑ වත්සලා. මං තව මොනවා හරි කිව්වොත් ඔයා කියයි මං බණ කියනවා කියලා. ඔයාට බණ කියන්න විතරයි පුළුවන්. බණ පිළිපදින්න ඔයාට බෑ. හරි. අපි දැන් මේක ගැන දිගින් දිගට වාද කරලා වැඩක් නෑ. මගේ අතින් වැරද්දක් වුණා මං සමාව ගත්තා. මං අර කඩේ ගෑණිගේ මිනිහගෙනුත් සමාව ගත්තා. මොනවා? ඔයා කඩේ මිනිහගෙන් සමාව ගත්තා? මේ බෝලේ හැමදාම එහාට මෙහාට පාස් කරන්න බෑනේ. මේක ඉවරයක් වෙන්න ඕන. ඔව්. මම මේක ඉවරයක් කරන්න. අන්න හොඳයි. මේක ඉවරයක් වෙන්න ඕන. මේක මං ඉවරයක් කරන්නේ ඔය කඩේ ගෑණිගේ බනිසා කියන කොල්ලව ඔය ඉස්කෝලෙන් අස් කරවලා. වත්සලා. ඔව්. මං ඒක කරනවා. ලොකු මිනිස්සුන්ගේ වැරදි වලට පොඩි එවුන් පලි නෑ. හැපින්නගේ බඩේ කවදාවත් ලේන් පැට උපදින්නේ නෑනේ. කවදා හරි ඔය බනිසා කියන කොල්ලා ලොකු වුණාම ඔයාගේ පුතාටමයි තර්ජනයක් වෙන්නේ. අභිෂේක්ට. ඔව්. සමහර විට ඒ කොළුවා මගේ පුතාට වැඩිය ඉහළට ඉගෙන ගනි. ඉගෙන ගන්න ඔය ඉස්කෝලේ හිටියොත්නේ. වත්සලා. මොකද්ද? මොකද්ද ඔයාට ඒ කොල්ලා ගැන ඔච්චරටම තියෙන සත්ව කරුණාව? ආ? මට ඔයාව තේරුම් ගන්න බෑ වත්සලා. මහාචාර්යතුමා මෙන්න මේ කතාව අහලා තියෙනවද? ගෑණියෙක්ව තේරුම් ගත්තා කියන මිනිහත් මෝඩෙක්. ගෑණියෙක්ව තේරුම් ගන්න බෑ කියන මිනිහත් මෝඩෙක්. ගෑණියෙක්ව තේරුම් ගන්න උත්සාහ ගන්නවා කියන මිනිහත් මෝඩෙක්. අපි යමු. ප්‍රශ්න සමාප්තයි. කිරිබන්න මාමේ. මාම තාම කෑවේ නෑ නේද? මට බඩගිනි නෑ පුතේ. හිත රිදුනහම බඩගිනි දැනෙන්නේ නෑ නේද? උඹත් දන්න දේවල්. ඇයි? මං කිව්වේ බොරුද? හිත රිදුනම කන්න නෙවෙයි බං. මට නම් දැන් ඉන්නේ හිතෙන්නෙත් නෑ. ඒ කියන්නේ ආයෙ පාරක් ගමේ යන්න දාදන්නේ? උඹටත් කවදා හරි දවසක මට දැනෙච්ච වේදනාව දැනේවි. කිරිවණ්ඩ මාමාගේ හිත සනසන්න පුංචි උඹ හරි මගේ ළඟ හිටියට උඹට මේ වගේ වේදනාවක් දැනෙච්ච දවසට උඹ ළඟ කවුරුවත් නැහැ පුතේ. ඒකටයි මට දුක.
ලොකු අපෝ කිරිබන්න මමට ගොඩක් ආදරේ. ඒ වගේම තමයි පුංචි අප්පුත් උඹට හරි ආදරේ. හරි හරි. දැන් ගිහින් කෑම කන්නකෝ. ඩිංග පුතේ. ඔයාලා හැමදාම ওই විදිහට ඉන්නේ නැහැ. වයසට යනවා. ලොකු වෙනවා. මං කොච්චර ලොකු වුණත් පුංචි අපෝ දාලා මේ වලවෙන් කොහෙවත් යන්නේ නැහැ. උඹ පුංචි අප්පෝ දාලා කවදාවත් මේ වලවුන් යන්න එපා පුතේ. හරි. මං නම් පුංචි අපෝ දාලා කොහෙවත් යන්නේ නැහැ. ඒත් ඇයි කිරිබන්න මාම යන්න හදන්නේ? බත් එක්කත් කතා කරලා දිනන්න බෑ වගේ නේ. ඉතින් මාමේ මං කිව්වේ ඇත්තනේ. උඹ දන්නේ නැති වුණාට පුතේ ඔය අභිෂේක් අප්පුගේ අම්මා මේ වලව්වේ ඉන්න කාලේ මට කට පුරා කතා කරේ කිරිබණ්ඩයි කියලා. කවදාවත් වරෙන් ඵලයන් කියලා නෑ බං. ඒකට ලොකු මැනිකේ නේද? එයාට දොස් කියලා දෙයක් නෑ බං. එක එක්කෙනාගේ හැටිනේ. මටත් සමහර වෙලාවල් වලට ලොකු මැනිකේගේ සෝබිනී නන්දගේ වැඩ හින්දා මේ වලවෙන් යන්න හිතෙච්ච වාර අනන්තයි මාමේ. පුංචි අප්පෝ කවදා හරි දවසක බලවුවට මැනිකේ කෙනෙක් ගෙනි. මේ මැනිකේ උඹට කොච්චර වෙනස්කම් කෙරුවත් පුංචි අප්පෝ දාලා යන්න එපා මයි රත්තරනේ. හරි. මම පුංචි අප්පෝ දාලා කොහෙවත් යන්නේ නැහැ. කිරිබන්න මාමත් ලොකු අප්පෝ දාලා කොහෙවත් යන්න එපා. මම මොන දේ ආවත් ඉවසගෙන පුළුවන් තරම් කාලයක් ඉන්නවා. පුළුවන් තරම් කාලයක් කියන්නේ මම හැමදාම ඉන්න ඕනේ. මට හැමදාමත් ඉන්න බෑනි පුතේ. ඇයි බැරි? මං කියලා කොහොමද හැමදාමත් ඉන්නේ? මාත් මැරෙනවානේ. කමන්නේ. මැරෙනකන් හරි ඉන්නකෝ. පිස්සා. වෙද මහත්තයා අපි දැන් කොච්චර කාලයක් තිස්සේ මේ වැඩේට උත්සාහ කරනවද? කිසිම ප්‍රතිඵලයක් නැහැනේ. මේක ලේසියෙන් හොයාගන්න පුළුවන් දෙයක් නම් මම මෙච්චර කල් හරි නැහැ නේ අප්පෝ. අනික ඉතින් කොහොමද වටිනා කියන දේවල් හොයාගන්න එක ලේසි පාසු නෑ. දැන් මේකේ මොකද්ද තියෙන අවුල? මොකක්ද දැන් අපිට කරන්න බැරි? මෙහෙමයි අප්පෝ. මෙතෙන්දී අප්පොට මේ වැඩ දෙකෙන් එකක් කරන්න වෙනවා. එකක් තමයි ඔබතුමා මට දීපු පුස්කොළ පොතේ දෙවනි කොටහ අයිතිකාරකෙන් ඉල්ලගෙන මට ගෙනත් දෙන එක. අනිත් එක තමයි ඉතින් ක්ලිෆර්ඩ් අප්පුගේ ලැබ් එකට මාව ආපහු එක්කයි යන්නේ. වෙද මහත්තයා මං ඕක අර පළවෙනි එකම තෝරගන්නවා. පුස්කොළ පොත මට දීපු මිනිහගෙන් මං කොහමද තව කොටහක් තියෙනවද කියලා අහන්න. ඒක මට ලේසි නෑ අප්පෝ. මට හිතෙනවා මේ ඊට වඩා ලේසි කියලා මට ලැබ් එක ඇතුළට රිංග ගන්න පුළුවන් නා. එන ඉතර ක්ලිෆර්ඩ් කාර්යය මැරෙන්න ඕනේ වෙද මහත්තයා ඕකසට රිංගන්න. අප්පෝ ක්ලිෆර්ඩ් අප්පෝ මේ වැඩේ සම්පූර්ණ නොකලට ඒ නොපෙනී යන සංයෝග මිනිහා හදාගත්තනේ. වෙද මහත්තයා මම කිව්වනේ
ක්ලිෆර්ඩ් ඒ සංයෝගය හදාගත්තට දැන් ඒක මිනිහා ළඟ නැහැ. ඒක තේරුම් ගන්න. අපට ක්ලිෆර්ඩ් හාම විශ්වාසයිද? වෙද මහත්තයා මමත් එකපාරක් ඔය ලැබ් එකට රිංගලා ඔය තියෙන සංයෝග ඔක්කොම ටික එහෙට මෙහෙට කරලා දාලා බැලුවා. මේක හදන්න පුළුවන්ද කියලා. මම කියන්නේ ඔය නොපිනියන් ලික්විඩ් එකේ ලැබ් එකේ නැහැ. ඒ ලැබ් එකේ නැතුණට වෙන කොහේ හරි තියෙන්න පුළුවන් නෑ. මම එහෙම හිතන්නේ නැහැ. මොකද ක්ලිෆර්ඩ් එහෙම එකක් කළා නම් ක්ලිෆර්ඩ් ඒ කොතෙන්ට අරන් ගිහිල්ලා ඒක ටෙස්ට් කරනවා. එහෙම ටෙස්ට් කළා නම් මට ඒක අහුවෙනවා. අප්පෝ මට හිතෙන්නේ ක්ලිෆර්ඩ් අප්පෝ මේක සම්පූර්ණ කරගෙනම මේකෙන් වැඩ ගනී කියලා. මොකද දැන් මේ ඔය අප්පෝ කියන විදිහට මේ සංයෝගේ ගාගත්ත කෙනා කියන දේවල් පිටතට ඇහෙන්නේ නැහැ කියනවනේ. මට හිතෙන්නේ අන්නේ අඩුපාඩුවත් සම්පූර්ණ කරගෙනම ක්ලිෆර්ඩ් අප්පෝ මේකෙන් වැඩ ගනී කියලා. මට නම් තේරෙන්නේ නැහැ වේද මහත්තයා. මේ වැඩේ පස්සේ පන්නලා මගේ දැන් සේරම බිස්නස් වැඩ ටිකත් අවුල් වෙනවා මම ඒව ගැන කල්පනා කරන්නේ නැති හින්දා. ඔය ඔෆිස් එකෙන් කෝල් එක. හෙලෝ තමාලි කියන්නේ. ඇයි මම ඒක අස්සම් කරලා නැද්ද? හරි මම ඔෆිස් එකට එන්නම්. මල්ලිට ඉන්න කියන්නකෝ මං එන්න. ඕකේ. මේ බාණ්ඩ වේද මහත්තයා අස්සම් කරන්න තියෙන චෙක් ටිකවත් මං අස්සම් කරන්නේ නැහැ. ඇයි මේ වැඩේ මගේ ඔළුවේ තියෙනවා ඒ තරම්. වේද මහත්තයා කොහොම හරි මේක හදන්න try එකක් දෙන්න. කොහොම හරි. මං ගිහින් එන්න. හොඳයි. අනේ මට සීට්ටු අහුලන්න එන්න බැරි වුණානේ බං. උඹ නාපු එක හොඳයි බං. හැමෝම තුන්ඩු ඇල්ලුවා. අන්තිම එක උඹට තිබ්බා. උඹේ වාසනාව මේ පාර සීට්ටු උඹට. අනේ ලොකු දෙයක් බං. මොකද බං සෝමසිරි පේන්න හිටියේ නැත්තේ? කඩේ පැත්තේවත් ආවේ නෑනේ. මම මේ උඹලා ගෙදර එන්නමයි හිටියේ. මයි කොල්ලව ලොකු ඉස්කෝලේකට දාගත්තකට සෝමසිරිට ස්තුති කරන්න. සෝමසිරිගේ ලොක්කා සෝමසිරිට උසස් වීමක් දීලා බං. ඇත්තද? දැන් වවුනියාවේ වැඩපලක වැඩාධිකාරි කෙනෙක්. පඩිත් වැඩිලු. සේවකයෝ 300ක් විතර බලන්නේ අපේ එක්කන. ඒක තමයි මේ පේන්න හිටියේ නැත්තේ. උඹට කියලා යන්න කියලා කඩේ පැත්තේ ගෙහුම් තිබුණා. උඹ හිටියේ නෑ කියලා කිව්වේ? යකෝ අපේ මිනිහා කිව්වෙවත් නෑනේ. අන්න ක්ලිෆර්ඩ් හම් වෙනවා. මේ මං හාම් මහත්තයව පෞද්ගලික කාරණාවකට හම්බෙන්න හිටියේ. උඹ මෙතන ඉන්නේ කාරණේ බලය. හොඳයි. මං එන සීටු සල්ලි ගන්න මේ පැත්තේ එන්නම්කෝ. නෝනේ මං හෙට ගෙනත් දෙන්නම්කෝ. හොඳයි. හාම් මහත්තයා මම මේ කාර් එක සර්විස් එකට දාන්න ගියා. ඒකට ඉතින් පැය දෙක තුනක් යනවනේ. මම ගෙදර පයින් ආවා. හාම් මහත්තයා මං කොල්ලව ඉස්කෝලේ දාන්න මිල්ටන්ගේ 3 wheel කෙනකම් බලන් හිටපු වෙලාවේ මම දැක්කා ළමයි ටිකත් කාර් එකේ දාගෙන යනවා. මං ඒ හිටියේ අදත් මයි කොල්ලව කාර් එකේ දාන් යයි කියලා හිතාගෙන නන් නෙවෙයි. ඒකත් එක්ක මේ මට කාරණාවක් කියන්න තියෙනවා හාම් මහත්තයාට.
මගේ මැනිකගෙන් සිරිමතිට වෙච්ච වැරද්දට මං සිරිමතිගේ මහත්තයාගෙන් ඊයේ සමාව ගත්තනේ. හා මහත්තයා මිනිස්සෙක් නෙවෙයි දෙවියෙක්. ඇයි මිනිස්සු දෙයියෝ ළඟට යන්නේ? Tamanට නැති දෙයක් ඉල්ලගන්න. මම සිරිමතිගෙන් යමක් ඉල්ලුවොත් දෙන්න පුළුවන්ද? ඔබතුමාට කිසිම දෙයකින් අඩුවක් නැහැනේ. මේ දුප්පත් අසරණ මම මොනවද දෙන්නද ඔබතුමාට? සිරිමතිය දුප්පත් කියලා කියන්නේ සිරිමතියට සල්ලි නැති එකනේ. සල්ලි තියෙන මිනිස්සුන්ට නැති හුඟක් දේවල් සල්ලි නැති මිනිස්සුන්ට තියෙනවා. සල්ලි නැති මිනිහට නැත්තේ සල්ලි විතරයි. අනිත් හැමදේම තියෙනවා. ඔබතුමා මොනවද මගෙන් ඉල්ලන්නේ? මගේ මැනිකෙත් එක්ක සිරිමතියගේ හිතේ තියෙන වෛරය හිතෙන් අයින් කරගන්න කියලා. මගේ හිතේ වෛරයක් තියෙනවා නම් ඒ වෛරය හිතින් අත්හැරගත්තට මැනික හිතින් අත්හැරගන්න නැහැ හා මහත්තයා. මන් දන්නවා මැනිකට හම්බෙන හැම වෙලාවෙකම මැනික මගෙන් පලි ගන්නවා. එක්කෙනෙක් කඹේ අත ඇරපුවාම අනිත් එක්කෙනා වැටෙනවා. මම මගේ මැනික වැටෙන්න දෙන්නෙත් නැහැ, සිරිමතිය වැටෙන්න දෙන්නෙත් නැහැ. මට ඕන ඔය හිතේ වෛරය තියාගෙන අදින කඹ ඇදිල්ල නතර කරන්න. හොඳයි. මං හා මහත්තයා කියන විදිහට වැඩ කරන්න. පුළුවන් තරම් පුතාව හොඳින් බලා ගන්න. එයාට මොන හරි ඕන වෙනවා නම් අභිෂේක්ට කියන්න කියන්න. ඒ ළමයාට අධ්‍යාපනයට මොන හරි වොමනා වෙනවා නම් මම මට පුළුවන් දෙයක් කරලා දෙන්න. එහෙනම් මං ගිහලා එන්න. වෙස්සන්තර රජ්ජුරුව තමන්ගේ ගෑණී දරුවෝයි දන් දුන්නේ බුදු බව පතාගෙන. අපේ මිනිස්සයත් බුදු වෙන්න දන්නේ හදන්නේ. මාව දන්නවා කියලා කිව්වනම් ක්ලිෆර්ඩ් කිසි වෙලාවක ඔයාලට උදව්වක් කරන්න. දාගත්ත නෙමෙයි බං. මොකෙක් හරි හැලුවා.